අයිබෝවන් සුබ දැසනක් සුපුරුදු විදිහට අදත් රජයේ වගකීම ඔබට ඉෂ්ට කරන්න රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සූදානමින් සිටිනවා ඔබව දැනුවත් කිරීම සඳහා. අපි දන්නවා අද දවසේදී අපි කතා බහ කරන්නට සූදානම් වෙලා ඉන්නේ ඔබ බලාපොරොත්තු වෙමින් සිටින කාරණාවක් සම්බන්ධයෙන් කොවිඩ් කියන ගැටලුව සම්බන්ධයෙන් තමයි අපි කතා බහ කරන්නේ. කොවිඩ් ලංකාවට ආවම පළමු රැල්ලේදී අපේ රටේ ජනතාව බය වුණා. මොන වගේ තත්වයක්ද මොන වගේ ලෙඩක්ද කියන එක ගැන බය වෙලා ඉතාමත් උනන්දුවෙන් එයින් ආරක්ෂා වීම සඳහා වැඩ කටයුතු කළා. ඉන්පස්සේ පළමු මරණය වාර්තා වීමත් සමග අපේ ජනතාව මේ පිළිබඳව ඊටත් වඩා ආරක්ෂාකාරී වෙන්නේ කොහොමද කියලා උනන්දුවක් දැක්වුවා. ඊට පස්සේ මේ ජන ජීවිතයත් එක්ක කොවිඩ් කියන දේ මිනිස්සුන්ට නිකන් ගාණක් නැතිව ගියා. එයින් ආරක්ෂා වෙන්න මුඛාවරණ පළඳින්න මේ කියන කාරණාව ගැන වැඩියෙන් අවධානය යොමු කරේ නැහැ. හැබැයි දැන් කොවිඩ් කියන දේ උග්‍ර අතටපත් වෙලා තියෙනවා. රෝහල් වල අපිට මියගිය දේහයන් ගොඩ ගැහිලා තියෙනකොට අපි දැන් ආයෙත් බය වෙන්න පටන් ගන්න තියෙනවා. එහෙම නෙමෙයි. අපි කලින් ඉඳන්ම මේ ගැන මිටත් වඩා හිතලා ආරක්ෂාකාරී වෙලා තිබුණා නම් අද මේ තත්ත්වය ඇති වෙලා නැහැ. අපි දන්නවා රාජ්‍ය නිලධාරීන් වෛද්‍යවරුන් හමුදාවයයි මේ හැමෝම මහන්සි වෙන්නේ මේ කොවිඩ් පටන් ගත්ත කාලේ ඉඳලම පුළුවන් තරම් මේ රටෙන් තුරන් කරන්න. මේ තත්ත්වය වැඩි වෙන්න එක් හේතුවකුත් වන්නේ ඔබ. ඒ නිසා මේ කාරණාව ගැන කතා කරන්න ඩෙල්ටා කියන ප්‍රභේදයක් දැන් ඇවිල්ලා තියෙනවා. ඒක ඊටත් වඩා අති භයානක ප්‍රභේදයක්. ඒ නිසා මේ සියලුම ප්‍රශ්න වලට පිළිතුරු හොයන්න විදිහට මේ ගැටලුවට ප්‍රධාන පිළිතුර ලෙස එන්නත්කරණය හඳුන්වා දුන්නා. දැන් එන්නත්කරණයේ වැඩපිළිවෙල ඉතාමත් සාර්ථක විදිහට රට පුරාම ක්‍රියාත්මක වන ආකාරය දකින්න ලැබෙනවා. හෙට අනිද්දාට අවුරුදු 30න් පල්ලෙහායටත් මේ එන්නත්කරණ වැඩපිළිවෙල ආරම්භ කරන්න සූදානම් වෙලා ඉන්නවා. ඒ නිසා මේ ගැන කතා කරන්න මේ ගැන හොඳ දැනුමක් තියෙන පුද්ගලයෙකුට අද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවට ආරාධනා කළා. ඒ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා. අයිබෝවන් කියලා පිළිගන්න. අයිබෝවන්. වෛද්‍යතුමනි මේ ගැන කතා කරන්න හොඳම පුද්ගලයා ඔබ නිසා අපි පළමු ප්‍රශ්නය මෙන්න මේ විදිහට අපි ආරම්භ කරමු. දැන් ඇත්තටම රටේ කොවිඩ් තත්ත්වය භයානකද? ඔව් අනිවාර්යයෙන්ම මේ සම්බන්ධයෙන් අපි මම විශේෂයෙන්ම අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේකේ තියෙන යම් යම් විද්‍යානුකූල තත්ත්වයන් සහ ඔබට මාත් එක්ක කතා කරාම මගේ මේ කතාව අහන් හිටියාම ඔබට යම් කිසි දෙයක් කරන්න තියෙනවද කියන කාරණේ සම්බන්ධයෙන් තමයි මම කතා කරන්නේ. අපි කාටවත් කියන්න අවශ්‍යතාවයක් නැහැ භයානක තත්ත්වයක් නැහැ කියලා. ඇත්ත වශයෙන්ම කියනවා ඔබ දන්නවා රෝගීන් වාර්තා වෙන ප්‍රමාණය 30000කට වඩා වැඩි ප්‍රමාණයක් රෝහල් වල ඉන්නවා. 2500ක් පමණ ප්‍රමාණයක් රෝගීන් දවසකට සොයා ගන්නවා. ඊට අමතරව 100කට ආසන්න ප්‍රමාණයක් රෝගීන්ගේ ජීවිත පවා නැති වෙන තත්ත්වයක තියෙනවා. පහුගිය අවුරුදු එකහමාර කාලය තුළට සාපේක්ෂව මේක භයානක තත්ත්වයක්. එතකොට මෙතන තියෙන තවත් වැදගත් කාරණයක් වෙන්නේ අපිට දැනට ඔබ දන්නවා ඩෙල්ටා ප්‍රභේදය කියන එක ලංකාවේ පැතිරෙමින් තියෙනවා. අපිට මුලින්ම ආපු කොවිඩ් ප්‍රභේදයට සාපේක්ෂව ඇල්ෆා ප්‍රභේදය කියන එක 50%ක් වේගවත්ව පැතිරෙනවා. ඩෙල්ටා ප්‍රභේදය කියන එක ඒ වගේ තවත් 50%ක් වේගවත්ව පැතිරෙනවා. එතකොට මුලින්ම ආපු වෛරස් එකේ ප්‍රචාරය වෙන වේගයට වඩා 100%ක් වැඩියෙන් මේ අලුත් ප්‍රභේදය පැතිරිලා යනවා. තවත් වැදගත් කාරණයක් තියෙනවා. මේවා මම හිතන්නේ ඔබ යම්කිසි මට්ටමකට දැනුවත් වීම අත්‍යවශ්‍යයි. ඒ කියන්නේ අපි මේ වෛරසය සොයාගන්න උගුරේ සෙම පරීක්ෂණයක් කරනවා PCR කියන. මේකෙදි කරනවා cyclical threshold කියලා CT අගය කියලා එකක් ගන්නවා. ඒ කියන්නේ අපි උගුරෙන් සෙම ගත්තට පස්සේ මේ සෙම ටික 40 වතාවක් අපි රක් කරනවා. ඒ කියන්නේ ඒක වවනවා. වැව්වට පස්සේ 40 වතාවකදී මේ වෛරසය හම්බුනේ නැත්නම් අපි කියනවා ඒ ලෙඩාට ලෙඩේ නැහැ කියලා. ඒක තමයි සාමාන්‍ය ක්‍රමය. ඒතර අපි මුල අවස්ථාවේදී අපේ ලංකාවේ මේ වෛරසය එනකොට අපි සාමාන්‍යයෙන් 32 පාරක් 33 පාරක් විතර මේක වර්ධනය කරයින් පස්සේ තමයි අපිට මේ වෛරසය හමු වුනේ. දෙවෙනි රැල්ල එනකොට අපි සාමාන්‍යයෙන් 22 පාරක් 23 පාරක් විතර මේ වෛරසය වර්ධනය කරාම අපි ඒක දකින්න ගත්තා. පහුගිය මාර්තු මාසයේ විතර වෙනකොට
සාමාන්‍යයෙන් 15 පාරක් 12 පාරක් වර්ධනය කරනකොට මේ වෛරසය හමු වුණා. පහුගිය දින කීපය වෙනකොට උගුරෙන් ගත්ත සෙම එකපාරක් වර්ධනය කරපු ගමන් මේ වෛරසය දකින්න පුළුවන්. ඔබට තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕනේ මේ වෛරස් ප්‍රමාණය උගුරේ තියෙන වෛරස් ප්‍රමාණය මේකෙන් කියන්නේ. ඒ කියන්නේ උදාහරණයකට ගත්තොත් අපි 30 පාරක් වර්ධනය කරනවා කියන්නේ 1 2 වෙනවා. 2 4 වෙනවා. 4 8 කොහොම ගුණාකාර වශයෙන් වැඩි වෙනවා. ඒතර ඒ වැඩි කරන මුළු ප්‍රමාණයම උගුරේ තියෙනවා නම් මෙතනදී කාරණා කීපයක් තියෙනවා. පළවෙනි කාරණය තමයි උගුරේ තියෙන වෛරස් ප්‍රමාණයට අනුව නියුමෝනියා තත්ත්වය සහ රෝගයේ රෝග ලක්ෂණ ඉතා ඉක්මනින් ඇතිවීමේ ප්‍රවණතාවය තියෙනවා 1. දෙවෙනි කාරණය තමයි උගුරේ තියෙන වෛරස් ප්‍රමාණය වැඩි වුණාම අපි දන්නවනේ මේක බිඳිති මගින් ප්‍රචාරය වෙනවා කියලා අපි කිව්වා. නමුත් උගුරේ තියෙන වෛරස් ප්‍රමාණය වැඩි වෙනකොට ඒක බිඳිති මගින් යනවට අමතරව මේ වාතයට එකතු වෙනවා. වාතයට එකතු වෙනහම සාමාන්‍යයෙන් ඉස්සර අපි මීටර 2ක් කිව්වට බැරි වෙලාවත් අපේ මේ මාස්ක් එකක සිදුරකින් හරි එහෙම නැත්නම් මාස්ක් එකක් නැති කෙනෙක් හරි හිටියොත් මීටර 2කට වඩා බොහෝ ඈතට මේ වෛරස් ප්‍රමාණය යනවා. ඒ කියන්නේ ඉස්සෙල්ලා එක්කෙනෙකුට බෝ වුණා නම් දැන් ඒ කියන්නේ 100කට පමණ මේ රෝගය මේ ඉන්න ස්ථානයේ බෝ වෙන්නට පුළුවන්. එතකොට ඔබට තේරෙනවා රෝගයේ බරපතලකම වැඩි වෙනවා. රෝගයේ රෝග ලක්ෂණ එන වේගය වැඩි වෙනවා. රෝගයේ ප්‍රචාරය වීම 100% වැඩිපුර සිද්ධ වෙනවා. මේ රෝගයේ බරපතල තත්ත්වයේ වේගයෙන් වැඩිවීම නිසා අපි දකින තව කාරණයක් තියෙනවා රෝහල්වල. රෝහල්වල ඔක්සිජන් මත යැපෙන පිරිස මේ රෝගයේ භයානක තත්ත්වයක් එක්ක රෝගයේ වේගෙන් ඇතිවීමත් එක්ක රෝගයේ රෝග ලක්ෂණ වේගවත් වීමත් එක්ක වැඩි වෙලා තියෙනවා. එතකොට මේ ඔක්සිජන් සපයා දීමේදී අපේ වැඩපිළිවෙලක් තියෙනවා. ඒකට අවශ්‍ය සියලු කටයුතු කරලා තියෙනවා ඔක්සිජන් දෙන්න පුළුවන්. නමුත් මෙතනදී වැදගත් වෙන දේ තියෙන ඔක්සිජන් දෙන එක නෙවෙයි. මේ ඔක්සිජන් දෙන තැනට අපේ මිනිස්සුපත් වුනහම ඒ අයගේ ඇඟේ තියෙන අනිකුත් රෝගාබාධ නිසා මේ රෝගී විශේෂයෙන්ම දැඩි සත්කාරයක වලට යෑම හෝ ඇතැම් වෙලාවට ජීවිතේ නැතිවීම සිද්ධ වෙන්න පුළුවන්. එතකොට සාමාන්‍යයෙන් ඩෙල්ටා ප්‍රභේදය එන්න කලින් 101 සිට 2 දක්වා ප්‍රමාණයක් මිය යන බව ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් පැවසුවා. මේ ඩෙල්ටා ප්‍රභේදයත් එක්ක මේ තත්ත්වය වැඩි වෙනවා. හැබැයි අපි කියන්න මේ ඩෙල්ටා ප්‍රභේදයට අමතරව තවත් ප්‍රභේද ලෝකේ තියෙනවා. ඒ නිසා මෙන්න මේ භයානක තත්ත්වය මේ විදිහට තමයි අපි තේරුම් ගන්න ඕනේ. එතකොට ප්‍රචාරය වීම වැඩි වෙලා තියෙනවා නම් රෝගයේ බරපතල වීමට තියෙන ඉඩකඩ වැඩි වෙනවා නම් එහෙනම් අපි මේකට පරිස්සම් වෙන්න. ඒ කියන්නේ නැත්තම් අපි මේක ගැන කතා කරලා ප්‍රයෝජනයක් නැහැ. දැන් අපි මේක ගැන කොච්චර කතා කරත් අපි මේකෙන් කොහොමද ගැලවෙන්නේ? මේකට මොකද්ද අපිට තියෙන සාර්ථක විසඳුම? නැත්තම් මේකට සාර්ථක විසඳුමක් නැහැ. අනේ අපොයි මේ ලෝක විනාශය තමයි වෙන්න යන්නේ කියලා ඉන්නවද? ඒ කියන්නේ මේ ප්‍රෝටීන් එකකට මනුෂ්‍ය ශිෂ්ටාචාරය වෙනස් කරන්න අපි දෙනවද නැද්ද කියන වගකීම තියෙන්නේ අපේ අතේ. ඒකට මම ඒක නිසා අනිවාර්යයෙන්ම මෙතනදී මම ඊළඟ ප්‍රශ්නේ වහන්න කලින්ම මට මම හිතන්නේ යන්න පුළුවන්. මේකට අද දක්වා මේ වෙන විට ලෝකයේ සොයාගෙන තියෙන සාර්ථකම ප්‍රතිකාරය තමයි සාර්ථකම විසඳුම තමයි එන්නත් කරන්නේ. ඒක හොඳින් මතක තියාගන්න ඕන. මම මේ අද ගෙනාවා 36 වෙනි ලෝක සෞඛ්‍ය සංවිධානයේ රෙගියුලේටරි අප්ඩේට් කියන එක. ඒකේ බොහොම පැහැදිලිව කියනවා vaccines, immunogens, the current vaccines are still effective at protecting against severe disease and hospitalization of all concerned variants. එතකොට ඒ කියන්නේ අද ලෝකයේ තියෙනා වූ ඕනෑම COVID ප්‍රභේදයකට රෝහල්ගත වීම සහ මිය යාමේ ප්‍රතිශතය අඩු කර ගැනීමට අදටත් අපට තියෙන හොඳම උපක්‍රමය වන්නේ එන්නත් කරන්නේ. එතකොට කාට හරි අහන්න පුළුවන් මේ එහෙනම් ওই මාධ්‍යය පෙන්වන්නේ මේ එන්නත් කරන්නේ කරපු අයට ලෙඩ හැදෙනවා මේ අය ඇතැම් අය මිය යනවා කියලා. ඔබ දන්නවා මේ එන්නත් කරණය මගින් ආරක්ෂාව තියෙන 95ක් 97ක් දක්වා. ඒකට 103ක් කියලා කියන්නේ 1000කට නම් 30ක්. එතකොට අපිට තේරෙන්න ඕන මේ 30 දෙනෙක් අවදානමට ලක් වෙනවා 1000කට හැදෙනකොට. අපි 2500ක් කියන්නේ 60 දෙනෙක් අවදානමට ලක් වෙනවා. ඒතර මේ ප්‍රතිශතයක් හැටියට අපි මේ කල්පනා කරන්න ඕන. හැබැයි මෙතන වැදගත් කාරණයක් තියෙනවා. ඒ කියන්නේ එන්නත් කරණය දිගින් දිගටම කරපු රටවල් වල මිය යන ප්‍රතිශතය අතිශයින්ම අඩු මට්ටමකට වැටිලා තියෙනවා. ඒකම අපි දැනගන්න ඕන වැදගත් කාරණයක් තියෙනවා. මේක හොඳින් මතක තියාගන්න. එන්නත දීපු පමණින් ඔබට ප්‍රතිශක්තිය ලැබෙන්නේ නැහැ. පළවෙනි මාත්‍රාව ගන්න ඕනේ. දෙවෙනි මාත්‍රාව ගන්න ඕනේ. දෙවෙනි මාත්‍රාවත් අරන් ඇඟේ ප්‍රතිශක්තිය හැදෙන්නේ තවත් සති දෙකක් පමණ ගියාට පස්සේ. එතකොට
අපි දන්නවා මේ වෙනකොට වයස අවුරුදු 30ට වැඩි ලංකාවේ සියලුම අයගෙන් 96%කට පළමු මාත්‍රාව දීලා තියෙනවා. හැබැයි දෙවෙනි මාත්‍රාව තාම ලබා දීලා තියෙන්නේ 25%ක් පමණ ප්‍රමාණයක්. එතකොට අපි මේ මාසය තුල ඒ 96%ටම දෙවෙනි මාත්‍රාව ලබා දෙනවා. එතකොට මේ 96% කියන්නේ ඒතර ලොකු ප්‍රමාණයක්. කියන්නේ මිලියනයකට ආසන්න ප්‍රමාණයකට තාම පළමු මාත්‍රාව විතරයි ලැබිලා තියෙන්නේ. මිලියන 10කට ආසන්න ප්‍රමාණයකට. එතකොට මේ හැම කෙනෙකුටම පූර්ණ ප්‍රතිශක්තිය තවම ලැබිලා නැහැ. එහෙමනම් අපි මේ වෛරසයට අපි යොමු වුණොත්, අපි එක්ස්පෝස් වුණොත්, ඒ කියන්නේ අපි මේකට මැදිහත් වුණොත් මේ අවස්ථාවේදී අපිට මේ රෝගය හැදෙන්නට පුළුවන්. එහෙමනම් අපිට නිසි ආකාරයෙන් මේ එන්නතෙන් ආරක්ෂාව ලැබෙන්න නම් අපි ගන්නේ ෆයිසර් වෙන්න පුළුවන්, අපි ගත්තේ මොඩර්නා වෙන්න පුළුවන්, අපි ගත්තේ ස්පුට්නික් වෙන්න පුළුවන්, මොන වර්ගය ගත්තත් සිනෝෆාම් වෙන්න පුළුවන්. අපේ නිසි ප්‍රතිශක්තිය ලැබෙන්න අවම වශයෙන් සැප්තැම්බර් මාසයේ මැද වෙනකල්වත් යන්න වෙනවා. ඒකම වැදගත් කාරණයක් තියෙනවා. මේ ප්‍රතිශක්තිය ලබා ගැනීමේදී විශේෂයෙන් මම මේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්ත වාර්තාව ගෙනාවේ එකයි. ඇතැම් තැන්වල මම දැක්ක මේ ඊයේ පෙරේදත් එක එන්නතකට වඩා තවත් එන්නතක් වඩා හොඳයි. පිටරට යන්න නම් මේ එන්නත් ලබා ගන්න ඕන කියලා මිත්‍යා මත රටේ පැතිරීම නිසා බොහෝ අය මේ එන්නත් ගැනීමෙන් වැළකීලා ඉඳලා තියෙනවා. කොළඹ ප්‍රදේශයේ පමණක් අවුරුදු 60ට වැඩි අපි පහුගිය දිනවල සොයාගත්ත 40000කට ආසන්න ප්‍රමාණයක් මේ වැරදි මත නිසා එන්නත ලබා ගන්න නැතුව ඉඳලා තියෙනවා. සමහර වෙලාවට මතයක් කියලා තියෙනවා රෝගාබාධ තියන අය ගන්න එපා කියලා. ඇත්තටම මේකේ අනිත් පැත්තයි වෙන්නේ. ඒ එක්කම පහුගිය ජූනි මාසයේ මුල ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂඥ වරුන් 3 දෙනෙක් වෙබිනාර් එකක් කරා. ඒක සංවිධානය කරේ අපේ ශ්‍රී ලංකා මෙඩිකල් ඇසෝසියේෂන්. මේකට විශේෂඥ වෛද්‍යවරු 245ක් සංඛ්‍යාවක් වශයෙන් සහභාගී වුණා. මමත් ඒකට ඇහුම්කන් දුන්නා. මේ ඉදී සාකච්ඡා කරේ ලෝකයේ ඇතිවෙන නව ප්‍රභේද සහ මේ තියෙන එන්නත් වලින් මේ ප්‍රභේද මර්ධනය කරන්නේ කොහොමද කියලා. මම හිතන්නේ මේ 245ම මම මේ කියන එකට සාක්ෂි දරනවා ඇති. ලෝක සෞඛ්‍ය සංවිධානයේ මේ විද්වත් මණ්ඩලය බොහොම පැහැදිලිව කියා සිටියා. ඔබ තේරුම් ගන්න මේක බරපතල රෝග ඇතිවීම වැළැක්වීමටත් රෝහල් ගතවීම සහ දැඩිසත්කාරයක ගතවීම වැළැක්වීම සඳහා මේ ලෝකයේ අද තියෙන එන්නත් එකකට අඩු වැඩි වශයෙන් හොඳ නරක කියන්න බෑ. හැම එකක්ම එක හා සමානව සාර්ථකයි කියලා. මේක හොඳින් මතක තියාගන්න. නමුත් ඔවුන් බොහොම පැහැදිලිව කිව්වා මේ අඩුවෙන් හැදෙන රෝගාබාධ තත්ත්වය කියන්නේ උණ හෙම්බිරිස්සාව වගේ කොරෝනා හැදෙන්න පුළුවන්. ඒ තත්ත්වය ඇති වෙන්න ඇතැම් වෙලාවට සමහර එන්නත් වලින් ඒ තත්ත්වය වැඩිපුර මැඩ පවත්වන්න පුළුවන්. ඇතැම් ඒවායි අඩුවෙන් කරන්න පුළුවන්. නමුත් මිය යෑම ඉතා විශාල වශයෙන් අඩු කරන්න ළඟ තියෙන ඕනෑම එන්නතක් හැකි ඉක්මනින් ලබා ගැනීම තමයි කරන්න ඕනේ. ඉතින් විශේෂයෙන්ම ඒ වෙබිනාර් එකේදී මම ප්‍රශ්නයක් අහුවා. අපිට තියෙන එන්නත් වර්ග කියලා මේ එන්නත් නම් වශයෙන් කියලා අහුවාම මේ ඕන එන්නතක් ගන්න පුළුවන් නම් අරගෙන ලබා දෙන්න. එතකොට මම මේ අහුම්කම් දෙන ඔබ හැමතෙම කියන්නේ තාමත් කරුණාවෙන් මේ අපේ රටේ දැනට එන්නත් වර්ග ගණනාවක් තියෙනවා. එක එක පළාත්වල එක එක එන්නත් තියෙනවා. නමුත් ලෝක සෞඛ්‍ය සංවිධානය සහ විද්වතුන්ගේ පර්යේෂණාත්මක දත්තයන්ට අනුව මේ රෝගයෙන් බේරෙන්න පූර්ණ ප්‍රතිශක්තියක් ගැනීම සඳහා කරුණාකරලා ඔබ හැකි ඉක්මනින් විශේෂයෙන්ම ඔබ වයස්ගත නම් ඔබට රෝගාබාධ තියෙනවා නම් මේ එන්නත ලබාගත යුතුමයි ඉක්මනින්. එතකොට ඒකට මම මේ දැන් කියනවා ඉතා වැදගත් කාරණයක් 19.6 කියලා තියෙනවා නම්බරයක්. මේ දැන් මේ අහගෙන ඉන්න ඔබ මෙතෙන් සිට මේ 19.6ට ඔබගේ නම ලිපිනය සහ ටෙලිෆෝන් නම්බරය දීලා ලියාපදිංචි වෙන්න. මේ බස්නාහිර පළාතේ අවදානමට ලක්ව ඇති පළාත්වල විශේෂයෙන්ම 60ට වැඩි සහ රෝගාබාධ තියෙන හැම කෙනෙකුටම ඉතිරි දවස් 3 ඇතුළත මේ එන්නත ලබා දීමට කටයුතු කරනවා. 19.6
මේකට කතා කරන්න මේ දැන් ඉඳලා හැකි ඉක්මනින් ලියාපදිංචි වෙන්න ඇතිතරම් එන්නක් තියෙනවා. ඒකට පහසුකම් සපයලා තියෙනවා. ඔබේ රෝගාබාධයක් තියෙනවා නම් ඒ රෝගාබාධය උත්සන්න වුණොත් බැරි වෙලාවත් ඒ අවස්ථාවේදී ඒකට ප්‍රතිකාර කරන්න අවශ්‍ය වෛද්‍ය පහසුකම් සපයලා තියෙනවා. මේ සියල්ලම සපයලා බස්නාහිර පළාත තුල ස්ථාන ගණනාවක මේක ලබා දීමට කටයුතු කරලා තියෙනවා. මේ නිසා 19.06ට කතා කරලා ඔබ වහාම ඔබේ නම ලියාපදිංචි කරන්න. විශේෂයෙන්ම අපෙන් ටෙලිෆෝන් කර කර ඇතැම් අය අහනවා ගහන විදියක්, මේ එන්නත ලබා ගන්න විදියක්. ඒ හැම කෙනෙකුටමයි මේ කියන්නේ. ප්‍රමාද වෙන්න එපා. හැබැයි ඔබට මේ එන්නත නොලැබී යන්නේ නැහැ කොහොමද? නමුත් අපි දන්නවා මේ එන්නත ඉක්මනින් ලබා දීමේ වැදගත්කම. ඔබ දැන් ගත්තත් පළවෙනි මාත්‍රාව නම් ගන්න ඔබේ ප්‍රතිශක්තියෙන්න මාසෙකින් පස්සේ දෙවෙනි මාත්‍රාවත් අරගෙන තවත් සති දෙකක් යන්න ඕනේ. ඒ කියන්නේ අපි දන්නවා මේ අගෝස්තු පළවෙනි සතිය, සැප්තැම්බර් පළවෙනි සතිය. ඒතකොට සැප්තැම්බර් අවසානයේ තමයි ඔබට නිසි ප්‍රතිශක්තිය ලැබෙන්නේ. ඉතින් මෙන්න මේ නිසා හොඳින් මතක තියාගන්න ප්‍රමාද නොකර මේ එන්නත ලබා ගන්න. අනිත් එක තමයි වැදගත්ම කාරණේ වන්නේ මම දැන් මාත්‍රාවන් දෙකම ගත්තා කියලා පහුවදා ඉඳන් ගොඩක් අය අපිට දකින්න ලැබුණා මාස්ක් එක නැතුව මුඛාවරණය නැතුව පාරේ ඇවිදිනවා. හැබැයි ඒ වගේ තත්වයක් යලිත් උදා නොවී තිබිය යුතුයි. අනිත් කාරණේ තමයි විශේෂඥ වෛද්‍යතුමනි මේ කිරිදෙන මව්වරු ගර්භණී කාන්තාවන් මේ එන්නත් ලබා ගැනීමට බියක් දක්වනවා. ඔව් ඔබ කියපු කාරණා දෙකම ගැන කියන්න ඕනේ. එකක් තමයි එන්නත් දෙකම ගත්තාම මාස්ක් එක නැතුව ඇවිදිනවා කියන්නේ. දැන් මෙතනදී වැදගත් දෙයක් තියෙනවා. මම කිව්වා වගේ මතක තියාගන්න මේ එන්නතෙන් ආරක්ෂාව තියෙන 95%ක් පමණ වැඩිම වුණා. සමහරවල් 90ක් වෙනවා, සමහරවල් 95ක් වෙනවා. ඒතකොට ඉතුරු 110 ඔබ ඒකට අයිති වෙනවද නැද්ද කියලා කාටවත් කියන්න බෑ. තවත් වැදගත් තියෙන වෛද්‍යමය කාරණයක් මෙතනදී කියන්නේ. මේ ඕනෑම එන්නතක අපි බලන්නේ ඇඟේ හැදෙනවා මේ එන්නත මරන්න පුළුවන් ප්‍රතිදේහ. මේවා IgG, IgM කියලා කොටස් දෙකක් තියෙනවා. නමුත් උගුරට වෛරසය ඇවිල්ලා වැවෙනකොට මේ IgG හරි IgM හරි ඇවිල්ලා උගුරේ තියෙන වෛරසය මරන්න සාමාන්‍යයෙන් සිද්ධ වෙන්නේ නැහැ. ඒකට වෙනම ප්‍රතිදේහයක් ඇඟේ හැදෙනවා. නමුත් ඒ ප්‍රතිදේහ මට්ටම් ගැන මේවයි සොයලා නැහැ. මෙතනදී බලාපොරොත්තු වෙච්ච ප්‍රධාන දේ තමයි ලෙඩේ ඇඟට ගියාම ඇඟේ මේක වර්ධනය වෙන එක බලක්වන එක තමයි ප්‍රධාන අරමුණ. ඒ නිසා එන්නත් ලබාගත් බොහෝ දෙනෙකුට උගුරේ සෙම පටල පරීක්ෂා කරොත් මේ වෛරසය තියෙන්න පුළුවන්. ඒ නිසා ඔබ මාස්ක් එක නැතුව ගියොත් අපේ ලංකාවේ සියලුම දෙනා එන්නත් කළ අවසන් වෙනතුරු ඔබ මේ මාස්ක් එක ගැලෙව්වොත් වටේ පිටේ අයට මේක හැදෙන්න පුළුවන්. ඒකට ඔබට හිතෙන්න පුළුවන් ඉතින් හැදුනා මොකද දැන් මට හැදෙන්නේ නැහැ නේ කියලා. නමුත් ඒක නෙවෙයි මෙතන බරපතල තත්ත්වය. ඔබ දන්නවද මේ වෛරසය මාසයට දෙපාරක් එයාගේ ප්‍රෝටීන් වෙනස් කරගන්නවා. එතකොට හිතන්න මේ සමාජයේ මේක තිබුණා කියලා. ඔබට හැදෙන්නේ නැහැ. නමුත් මේක සමාජයේ තියෙනකොට වෙන්නේ මේ වෛරසයේ අලුත් ප්‍රභේද ඇති වෙනවා. එහෙම තමයි මේ ඩෙල්ටා, බීටා, ගෑමා ඔය ආදී වශයෙන් ප්‍රභේද ඇති වෙනවා. ඇතැම් වෙලාවට විද්‍යාඥයෝ කියනවා ඇතැම් ප්‍රභේදයක් ඇති වුණොත් මේ අපි කරන ලද එන්නත් වලට ප්‍රතිරෝධය දක්වන යම් වෙලාවක මේ දක්වා හැම වෙලා නැහැ වුණොත් නැවත වරක් අපිට මේ චක්‍රය මුල සිට පටන් ගන්නට සිද්ධ වෙනවා. ඒ නිසා ඔබට ලොකු වගකීමක් තියෙනවා. එන්නත් දෙකම ලබා ගත්තත් අනිවාර්යෙන්ම මේ මුඛාවරණ පැළඳගෙන ඉන්න. ඒක කරන්නේ අන් අය වෙනුවෙන් නෙවෙයි ඔබගේම සුභ සිද්ධිය සඳහා. ඒක හොඳින් මතක තියාගන්න ඕනේ. අනිත් කාරණේ තමයි විශේෂඥ වෛද්‍යතුමනි අර කිරිදෙන මව්වරු සහ ගැබිණී කාන්තාවන්. දැන් මෙතනදී කාන්තා හා නාරි වෛද්‍ය ආයතනය බොහොම පැහැදිලිව ඒ අය කියලා තියෙනවා මේ කිරිදෙන මව්වරුන්ටත් ගැබිණි මව්වරුන්ටත් මේ එන්නත් ලබා දෙන්නයි කියලා. එතකොට අපිට ඊටත් ඉහළ විශේෂඥ මණ්ඩලයක් ලංකාවෙත් නැහැ ලෝකෙත් නැහැ. ඒක ලෝක සෞඛ්‍ය සංවිධානයේ තීන්දුව ගත්තත් ලංකාවේ විශේෂඥ වෛද්‍යවරුන්ගේ තීන්දුව ගත්තත් ඒක තමයි නියමය. එතකොට මොකද මේක කරන්න විශේෂ හේතුව තියෙන්නේ ගැබිණි මව්වරුන්ට මේ රෝගය ඇති වුණොත් ඒ අයගේ සංකූලතාවයන් විශේෂයෙන් වැඩි වෙනවා. රුධිර කැට ගැහිම් වල තියෙන ඉඩකඩ සහ හුස්ම ගැනීමේ අපහසුතාව වැඩි වෙන නිසා. ඒ නිසා ඔබට ඇත්ත වශයෙන්ම කියනවා නම් ගැබිණි මවක් කිව්වොත් ඔබ අනික් අය වගේ පොලිමක තියන්නේ නැතුව විශේෂ ප්‍රවණතාවයක් තියලා එන්නත් ලබා දෙනවා. ඒකම ඔබ දන්නවා විශේෂයෙන්ම අවුරුද්දට අඩු කිරිදෙන මව්වරුන්ට වගේම ගැබිණි මව්වරුන්ට රාජකාරියටත් එන්නේ නැතුව ගෙදර ආරක්ෂා වෙලා ඉන්න පහසුකම් සපයලා තියලා තියෙනවා රජේ. එතකොට මේ සියලු දේ දීලා තියෙන්නේ විශේෂයෙන්ම මේ වැඩිහිටියන් හැටියට මනුෂ්‍ය සංහතිය පැත්තෙන් බැලුවොත්
ඉපදෙන්න ඉන්න දරුවා සහ කුඩා දරුවන් ආරක්ෂා කර ගැනීම මේ අවස්ථාවේදී ඉතා වැදගත් වෙනවා. මොකද ඔවුන්ට තමයි යම්කිසි ප්‍රතිශක්තියක් තියෙන්නේ. ඒතර ප්‍රතිශක්තියක් තියෙන ජනසංඛ්‍යාව, මනුෂ්‍ය වර්ගය ආරක්ෂා කර ගැනීම අපි හැමෝගෙම යුතුයකම. එතකොට ඔබ ඔබගේ දරුවා ගැන හිතන්න, ඔබ මනුෂ්‍යයන් ගැන හිතන්න. එහෙම හිතලවත් අවුම් වශයෙන් මේ එන්නත හැකි ඉක්මනින් ලබා ගන්න. ඒ ලබා ගැනීම සඳහා ඔබටත් අවශ්‍යතාවයක් තියෙනවා මේ 19.6ටම කියන්න. එහෙම නැත්නම් ඕනෑම ප්‍රධාන රෝහලකට ගියොත් කොළඹ අවට තියෙන සහ එන්නත් ලබා දෙන ස්ථාන ඔබ දන්නවා MOH මහතුරුත් එක්ක විශේෂ වැඩපිළිවෙලක් සකස් කරලා තියෙනවා ගැබිනි මව්වරුන්ට මේ එන්නත් ලබා ගන්න. මේ මොහොත වෙන විටත් පැය 24 පුරා එන්නත් ලබා දෙන ස්ථාන ඔබ දන්නවා ඇති. ඒ නිසා ඒ වගේ ස්ථානවලට ගිහිල්ලා අදාළ රෝහල් වලට ගිහිල්ලා MOH මහත්තයා මුණ ගැහිලා තමන්ගේ ප්‍රදේශයට අදාළ ස්ථානයට ගිහිල්ලා එන්නත් කරණය කර ගැනීම වැදගත්ම වන කාරණේ කියන දේ තමයි අද අපිට ලබා දීමට අවශ්‍ය වන්නේ. ඊළඟට දැන් මේ වන විට සමාජය තුළ කතා වන තවත් කතාවක් තමයි තුන්වන මාත්‍රාවක් ගැන. මේ තුන්වන මාත්‍රාවක් ලබා ගැනීම සම්බන්ධයෙන් යන මේ කතාව ඇත්තක්. මෙහෙමයි පහුගිය දිනවල අපි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ආයත් එක්ක සාකච්ඡා කරාම ඒ අය බොහොම පැහැදිලිව කියපු දේ තමයි ලෝකයේ තාම ජනතාවගෙන් මේ දෙසැම්බර් වෙනකොට ඒගොල්ලෝ දෙවෙනි මාත්‍රාව ගහලා සම්පූර්ණ කරන්න බලාපොරොත්තු වෙන්නේ 40%කට පමණයි ලෝක ජනගහනය. ලෝක ජනගහනයේ 70%කට දෙවෙනි මාත්‍රාව ලබා දීලා අවසන් කරන්න බලාපොරොත්තු වෙන්නේ ලබන අවුරුද්දේ ජූනි මාසෙ වෙනකොට. එතකොට දෙවෙනි මාත්‍රාව සම්පූර්ණ කරන්නේ නැති තත්වයක් තුල ලෝක ප්‍රජාව සඳහා තුන්වෙනි මාත්‍රාවක් නියම කිරීම හෝ එහි අවශ්‍යතාවයක් ගැන ලෝක සෞඛ්‍ය සංවිධානය අනිවාර්යයෙන්ම මේ අවස්ථාවේදී කතා කරන්නේ නැහැ. නමුත් අපි දන්නවා ලෝකයේ විවිධ රටවල මේ සම්බන්ධයෙන් පර්යේෂණ සිද්ධ වෙනවා. ඒ කියන්නේ දෙවෙනි මාත්‍රාව ගත්තයින් පස්සේ රෝගවලට විශේෂයෙන්ම ගොදුරු වෙන පිරිස පරීක්ෂා කරනවා. ඒකට කියනවා ක්ලිනිකල් ට්‍රයල්ස් කරනවා ඒගොල්ලෝ. මේවායේ තියෙන දත්ත අනුව බරපතල රෝග තත්ත්වයන්ට විශේෂයෙන්ම වැඩිපුර රෝගීන්ට නිරාවරණය වෙන අය ලක් වෙන අවස්ථාවලදී ඇතැම් රටවල මේ තුන්වෙනි මාත්‍රාව සම්බන්ධයෙන් මේ දිනවල ඒ අවශ්‍ය එන්නත් වෙන් කර ගැනීම සිද්ධ වෙනවා. එතකොට ශ්‍රී ලංකාව පැත්තෙන් ගත්තොත් අපේ දෙවෙනි මාත්‍රාව 18ට වැඩි හැම කෙනෙකුටම දීලා ඉවර වෙන්න සැප්තැම්බර් මාසයේ විතර වෙයි කියලා අපි හිතනවා. සැප්තැම්බර් මාසයේ මැද විතර වෙයි කියලා මේ සාමාන්‍ය තත්ත්වයේ පැවතුනොත් මේ තත්ත්වය. එතකොට දෙවෙනි මාත්‍රාව අවසන් කිරීමෙන් පස්සේ විශේෂයෙන්ම අපිට පෙනුනොත් අපේ රෝගය පාලනය කර ගැනීම සඳහා තුන්වෙනි මාත්‍රාවක අවශ්‍යතාවයක් තියෙනවා කියලා අපේ රට ඒකට සූදානම් ඉන්නේ. මම එතනින් එහාට මේ ගැන කියන්නේ නැහැ. ඔබට බය නැතුව ඉන්න පුළුවන්. මේ ලංකාවේ සම්පූර්ණ ජනගහනයටම එහෙම අවශ්‍යතාවයක් ඇති වුණොත් ඒ අවශ්‍යතාවය සම්පූර්ණ කර දීම සඳහා අපි සූදානම්. ඒ නිසා ඒ ගැන කිසිම කෙනෙක් හිත කලබල කරගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. වැදගත් දේ තියෙන්නේ දෙවෙනි තුන්වෙනි මාත්‍රා ගැන හිත ඉන්නේ නැතුව ළඟටම ආපු එන්නත කරුණා කරලා ගිහිල්ලා ලබා ගන්න. ඒක තමයි වැදගත්ම දේ. ඇත්තම කිව්වොත් මේ එන්නත් කරණය මුලින්ම පටන් ගන්නකොට අපිට දකින්න ලැබුණේ දිග්ග පෝලිං වල ඉඳලා උදේ 6ට විතර ගියාම ආයේ හවස 3ට විතර එන්නත ගහ ගන්න තමයි අපිට සිද්ධ වුණේ. ඒ තරම් දිගු පෝලිං තිබුණා. හැබැයි දැන් එහෙම නෑ. දැන් ඊට වඩා එන්නත් කරන මධ්‍යස්ථාන බහුලව අපිට දකින්න ලැබෙනවා. ඒ වගේම එන්නත් කරන ක්‍රියාවලිය ඉතාමත් ඉක්මනින් ශීඝ්‍රව සිදුවන ආකාරය අපිට දකින්න ලැබෙනවා. ඒ නිසා ඔබට අර කලින් අපි සඳහන් කරා වගේ මේ එන්නත් කරණය අත්‍යවශ්‍යයි. දැන් එන්නත් කරණයට බය වෙන්නවත් අපිට නැති ලෙඩක් හැදෙයිද, එහෙම නැත්නම් අපි ළමයාට කිරි දෙනවා ඔන්න ඔය වගේ කියන ගැටලු ඔළුවේ තියාගෙන එන්නත් කරණය නොකරගෙන හිටියොත් එයින් පීඩාවට පත්වන්නේ ඔබ වගේම මේ ලැබෙන්න ඉන්න දරුවා හෝ ලැබිලා ඉන්න දරුවා විය හැකි, ඔබේ පවුලේ අය විය හැකි. ඒ නිසා ඊට වඩා මේ එන්නත් කරණය ගැන ඔබ සිතිය යුතුයි. විශේෂඥ වෛද්‍යතුමන් සඳහන් කළා වගේ මෙන්න මේ එන්නත් ජාතිය ලැබෙනකන් ඉඳලා ඒක හම්බුනාම ගහගන්නවා කියන කාරණේ නෙමෙයි. ඔබේ ප්‍රදේශයට ලැබිලා තියෙන එන්නත අනිවාර්යෙන්ම ඒ ලබා ගත යුතුයි. අනික් කාරණේ තමයි ඕනම දෙයක් කරන්න අපි ජීවතුන් අතර ඉන්න එපයි, පණ තියෙන්න එපයි. ඉතින් මේ කාලේදී මේ වගේ තත්ත්වයක් තියෙනකොට මගුල් ගෙවල් අවමංගල්‍ය උත්සව වලට සහභාගී වීම ගැනත් දෙපාරක් හිතන්න ඕනේ. එහෙම නේද විශේෂඥ වෛද්‍යතුමනි? ඇත්තම ඔබ මේ කියපු කාරණය තවදුරටත් මම පැහැදිලි කරන්න ඕනේ. මම අර කලින් කිව්වා වගේ අලුතෙන් ඇති වෙලා තියෙන ඩෙල්ටා ප්‍රභේදයේ 100% පැතිරෙනවා නම් උදාහරණයක් හැටියට ඉස්සර කදැනට මාස 9කට කලින් මංගල උත්සවයකට සහභාගී වුණොත් 100 දෙනෙක් ඒකෙන් එක්කෙනෙකුට නම් හැදුනේ. දැන්
එක ඩෙල්ටා වේරියන්ට් එකක් තියෙන කෙනෙක් හිටියොත් ඔබ දන්නවා මංගල උත්සවවලදී මමත් ඇත්තටම දුරින් ඉඳන් බලන් ඉඳලා තියෙනවා කෑම කන වෙලාවට මේ මුඛාවරණ අයින් කරන්න. ඊට අමතරව සුබ පතනකොට මේ මුඛාවරණ අයින් කරනවා. ඊට පස්සේ ඔබ දන්නවා ඊටාම නරක පුරුද්දක් හැටියට මේ මංගල උත්සවවල මත්පැන් පානය කරන ස්ථාන තියෙනවා. ඒවයිදී අනිවාර්යයෙන්ම මේ මුඛාවරණ අයින් වෙනවා. එතකොට යම් විදිහකින් ඔබ යන මංගල උත්සවයේ එක ලෙඩෙක් හිටියොත් ඩෙල්ටා වේරියන්ට් එක තියෙන මේ දිනවල මුළු මංගල උත්සවයේ ආපු ඔක්කොටම හැදෙනවා. පෞද්ගලික දවස්වල අපි උදාහරණයක් දැක්කම ඔව්. ඊළඟට තමයි අවමංගල උත්සවත් එහෙමයි. ඔබට අවසාන ගෞරව දක්වන්න ඕන නම් ඒකට යම්කිසි ක්‍රමවේදයක් හදාගන්න එතනදී. ඒකම අපි දන්නවා මේ ජනයා ගැවසෙන ස්ථාන. දැන් මෙතනදී මම මේක කාටවත් චෝදනාවක් කරනව නෙවෙයි. ඊටාම කනගාටුදායක ලෙස මම දැක්කා මේ පහුගිය දින කීපය තුල ජනයා ඒකරාශී වෙන විවිධ අවස්ථා. ഘോഷණ විවිධ විරෝධතා ව්‍යාපාර පාගමන ආදිය දැක්කා. මේක කරුණා කළා වැරදි විදිහට අර්ථකථනය කරන්න එපා. නමුත් ඇත්ත වශයෙන්ම කියනවා ඒ අය මෙතරම් බය නැතුව මෙවැනි අවදානමකට ලක් වෙන්නේ කොහොමද කියන එක පිළිබඳ මට ලොකු ගැටලුවක් ඇති වුණා. මොකද මෙහෙම විශේෂයෙන්ම ඔබේ ඇඟේ වෛරසය තිබිලා ඔබ මහන්සි වුණොත් අපි දන්නවා ඕනෑම කෙනෙක් වෛරසය ඇඟේ තියෙද්දි මහන්සි වුණොත් ඒ පුද්ගලයාගේ සුළු රෝග තත්ත්වය බරපතල රෝග තත්ත්වයක් බවට ඉක්මනින් පැතිරෙනවා. ඔබ දන්නවා මේ කොවිඩ් අලුත් ප්‍රභේදයත් එක්ක පෙනහැල්ලේ නියුමෝනියා තත්ත්වය වේගයෙන් ඇති වෙනවා. එතකොට ඔබ විවේකීව හිටියොත් ඇඟට එන ඔක්සිජන් ප්‍රමාණය ඔබේ මොළයට ඇති. නමුත් ඔබ සමහර වෙලාවට මෙතන ඉඳලා කිලෝමීටරයක් ඇවිද්දොත් හදිසියෙම ඔක්සිජන් ප්‍රතිශතය අඩු වෙලා ඔබ මැරිලා ඇදන් වැටෙන්න පුළුවන්. ඊට පස්සේ ඔබ මේ ගමනක් ගියාම මේ කණ්ඩායමක් එකතු වුණාම කතා කරනවා. කතා කරනකොට මේ මුඛාවරණ හරියට පළඳින්නේ නැහැ. ඊට පස්සේ ඔබ මේ වැසිකිලි කැසිකිලි ආදිය පාවිච්චි කරනවා එකට එකතු වෙලා. කෑම කනවා. රාත්‍රී ඉන්නවා. ඒතර මේ අවදානම අතිශයින්ම වැඩි ක්‍රියාවලියකට මේක අපි තේරුම් ගන්න මේක මේ සාමාන්‍ය එපිඩෙමික් එකක් නෙවෙයි මේක පැන්ඩමික් එකක්. තවමත් මේ වෛරසය ගැන අපි හඳුනා නොගත් අති භයානක වෛරසයක් එක්කයි අපි මේ හැප්පෙන්නේ. එතකොට මෙවැනි තත්ත්වයක් යටතේදී අපි වෙනදාට වඩා කල්පනාවේ විශේෂයෙන්ම ඇතැම් පාර්ශවවලින් මේ ලොක්ඩවුන් කරන්නත් ඉල්ලනවා. නමුත් අපි දන්නවා ලෝකේ හැම රටක්ම මේ තියෙන තත්ත්වයක් එක්ක ලොක්ඩවුන් කරන්න එක තුල ඇති වෙන ආර්ථික අර්බුදයන් සහ විශේෂයෙන්ම එදිනදා ජීවනෝපාය ගන්න අයට ඇති වෙන ප්‍රශ්න නිසා මේ ලොක්ඩවුන් කිරීම අනුමත කරන්නේ නැහැ බොහෝ තැන්. දැන් මේ යන වේව් එකත් එක්ක අපි මෙහෙට අනිද්දාට අපිට ලොක්ඩවුන් එකක් දකින්න ලැබෙන්නේ නැති වෙයි. එහෙමයි මම හිතන්නේ නැහැ. නමුත් මෙතනදී අපි වැදගත් දේ තියෙන්නේ ලොක්ඩවුන් එකක කරන එකේ අර්ථය වෙන්නේ ජනයා එකිනෙක හමු නොවෙන එක. ඊට පස්සේ එකතු වෙන එක අඩු කරන එක. අපි ඉස්සෙල්ලා මීටර 2ක් තියාගෙන හිටියනම් මීටර 4ක් දුරින් ඉන්නේ. ඊට පස්සේ අපේ මුඛාවරණ 100%ක්ම මේ දේ පිළිපදිනවද කියලා බලන එක. ඊට පස්සේ යම් තැනකට ගියොත් අනිවාර්යෙන් අතපය සෝද ගන්නවද කියන එක. ඒකම තමයි යන්තම් හෝ රෝග ලක්ෂණ තියෙනවා නම් උදාහරණයක් හැටියට ඔබට හදිසියේ රස දැනීම අඩු වෙන්න පුළුවන්. ගඳ සුවඳ දැනීම නැති වෙන්න පුළුවන්. උණක් එන්න පුළුවන්. දැන් ඇත්තටම උග්‍ර වේදනාවට අමතරව සම්ප්‍රතිශ්‍යා ගතියක් එන්නත් පුළුවන්. මේ වගේ අසාමාන්‍ය රෝග ලක්ෂණයක් ඇති වුණොත් ඔබ මහන්සි වෙන්න බෑ. ඔබ හොඳින් විවේක ගන්න ඕනේ. ඊට පස්සේ ඇතැම් අයට ප්‍රශ්නයක් තියෙනවා අපි මේක කාටද කියන්නේ කියලා. ඇත්ත වශයෙන්ම කියනවා නම් මම හිතන්නේ මේ සතිය තුල ශ්‍රී ලංකාවේ හැම රෝහලක්ම මේ කොවිඩ් ප්‍රතිකාර කරන රෝහල් බවට පත් වෙයි. එතකොට ඔබේ ළඟම තියෙන රෝහලට ඔබ යන්න ඕනේ. එතකොට කෙනෙක් අහන්න පුළුවන් අපි යනකොට දැන් අනික් අයට බෝ වෙන්නේ නැද්ද කියලා. දැන් ඇත්තටම ලංකාවේ මේ තියෙන රෝග තත්ත්වයක් එක්ක අපි බැලුවොත් ඔබට හිතෙනවා නම් ඔබේ ජීවිතයට හානියක් වෙන මට්ටමට මේ රෝගය හැදෙයි කියලා අනෙක් කෙනෙකුට බෝ වෙනවට වඩා වැදගත් දේ මේ වෙලාවේ ඔබ කොහොම හරි රෝහලට යන්න. මම හිතන්නේ අපිට ගිලන් රථ සේවාවක් තියෙනවා. ඒකම ගෙවල් බොහෝමයක වාහනයක් තියෙනවා තම ගෙදර සමාජිකයා ගෙනියන්න. වැදගත් දේ තියෙන්නේ විවිධ ප්‍රශ්න විවිධ ගැටලු මෙහෙම වෙයිද හරම වෙයිද කිය හිත ඉන්නේ නැතුව කරුණා කරලා ඉක්මනින් රෝහලකට යන්න. රෝහලකට ගියාම ඔබ දන්නවා දැන් මේ රෝහල් වලට යන එක මිනිස්සු බය වුණා පහුගිය දිනවල සමාජ ජාලාවල සහ මාධ්‍යයේ ප්‍රචාරය වෙච්ච පින්තූර නිසා.
මේ පින්තූර බොරු නෙවෙයි, අසත්‍ය නෙවෙයි. නමුත් මේවා මේ වෙනකොට කළමනාකරණය වෙමින් යනවා. නමුත් එහෙම වුණත් රෝගයේ දැඩි අපහසුතාවයකින් ඔක්සිජන් අවශ්‍ය ලෙඩෙක් ගෙදර ඉන්නවට වඩා රෝහලක බිම හරි ඔක්සිජන් ලැබෙන එක ඒ රෝගියාගේ ජීවිතය ආරක්ෂා වෙන්න හේතුවක් වෙනවා. නමුත් මේ தත්ත්වයේ ඉදිරියේදී අනිවාර්යයෙන්ම සමනය වෙයි. මේ අදත් මම හිතන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශය මේ පිළිබඳව පුළුල් වැඩපිළිවෙලක් දියත් කරනවා. ඒ අනුව ඔබට නිදහසේ ගිහිල්ලා රෝහලකින් ප්‍රතිකාර ගැනීමට අවශ්‍ය වාතාවරණය ඉදිරි දින කීපය තුළ සම්පූර්ණයෙන්ම සකස් වෙයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ පියවරක් එක්ක. ඉතින් මේ නිසා ඔබ මතක තියාගන්න අංක 1 එන්නත ලබා ගැනීම. අංක 2 මිනිස්සු ඉන්න තැනකට අත්‍යවශ්‍යම හේතුවක් නැත්නම් අඩිය තියන්න එපා ඔබේ පූර්ණ ප්‍රතිශක්තිය ලැබෙනවා. පූර්ණ ප්‍රතිශක්තිය ලැබුණා මේ මුඛාවරණය නම් ගලවන්න එපා. අනවශ්‍ය තැන් වලින් ගිහිලා කෑම බීම කන්න එපා. ඔබට කෑම එකක් ගන්න ඕන නම් ඒ කෑම එක අරගෙන තමන්ගේ ස්ථානයකට ගිහිල්ලා පුද්ගලිකව අතපය පිරිසුදු කරගෙන ඒ කෑම එක ගන්න. ඊට අමතරව රෝග ලක්ෂණයක් තියෙනවා නම් වහාම වෛද්‍ය උපදෙස් ගන්න. අනිවාර්යයෙන්ම විශේෂඥ වෛද්‍යතුමන් කියපු කාරණාව සම්බන්ධයෙන් සෞඛ්‍ය මාර්ගෝපදේශ මේ නීති අනුව රෙස්ටෝරන්ට් වලට ගිහිල්ලා කන්න හරි එහෙම අවස්ථාව තිබුණට ඔබ මතක තබා ගත යුතුයි ඔබ පරිස්සම් වුණොත් ඔබට බේරෙන්න පුළුවන් ඒ වගේම අන් අයටත් බේරෙන්න පුළුවන් කියන කාරණේ අපි දන්නවා සමහර වෙලාවට මිනිස්සු හරිම ආත්මාර්ථකාමී වගකීමෙන් තොරව කටයුතු කරනවා කියන කාරණේ පැහැදිලිව පේනවා අර කලින් කිව්වා වගේම උද්ඝෝෂණ කාරණාව අපිට දකින්න ලැබුණා ඒ උද්ඝෝෂණයේදී ඒ කිරිබොන දරුවාව පවා උද්ඝෝෂණයට අරන් ඇවිල්ලා තිබුණා. ඉතින් අපිට එතනින් පැහැදිලි වෙන්නේ ජීවිතයට වඩා වැටුප ලොකු කරගෙන උද්ඝෝෂණයට සහභාගී වෙලා තිබිච්ච ආකාරය. ඒ නිසා තමන්ගේ කිරි දරුවාවත් ඒ ස්ථානයට රැගෙන ගෙනල්ලා තිබුණු ආකාරයක් දකින්න ලැබුණා. මේ නිසා මීට වඩා පරිස්සම් විය යුතුයි. දැන් ඉදිරියේදී අවුරුදු 30ට අඩු අයටත් මේ එන්නත් කරන වැඩපිළිවෙල ආරම්භ කරනවා කියලා අපිට දැනගන්න ලැබුණා. ඒතර කොයි කාලෙද මේ වැඩේ හරියටම පටන් ගන්නේ? මෙහෙමයි. දැන් මම කියවනේ 96%ක්ම 30ට වැඩියට දීලා ඉවරයි. දැන් දෙවෙනි මාත්‍රාව එයාගේ ලබා දීගෙන යන්නේ. එතකොට මීට සමගාමීව අනිවාර්යයෙන්ම අපිට පුළුවන් වෙනවා මේ මාසය ඇතුළතදී අපිට ලැබෙන එන්නත් වලට අනුකූලව 30ට අඩු අයට මේ මාත්‍රා ලබා දෙන්න. ඇත්තටම දැනටත් විශේෂයෙන්ම ගාමන්ට් ඉන්ඩස්ට්‍රි එකේ ඒ වගේ රැකියා කරන තරුණ අයට මේ එන්නත් මේ වෙනකොටත් ලබා දීලා තියෙනවා ඇතැම් පිරිසකට. නමුත් පොදුවේ මේ අගෝස්තු මාසයේ මැද අග වෙනකොට අපිට අනිවාර්යයෙන්ම ඒ අයගේ පළමු මාත්‍රාව ආරම්භ කිරීමේ හැකියාව අපිට ලැබෙනවා. ඉතින් ඒක කරනවා. ඒක ගැන වෙනවා. හැබැයි මේකේ වැදගත් දෙයක් තියෙනවා. දැනට මේ වෙනකොට රෝහල් වලට ඇතුළත් වෙන අයගෙන් 130ක් පමණ අවුරුදු 30ට අඩු අය, තුනෙන් එකක් පමණ. ඒ අයගෙන් හැබැයි මියගිය කෙනෙක් ඊටාම කලාතුරකින් හමු වෙනවා මිසක් බරපතල රෝග තත්ත්වයන්ට ඒ අය ගොදුරු වෙලා නැහැ. ඒ නිසා අර 30ට අඩු අයට එන්නත් ලබා දීමේදී 30ට වැඩි සහ රෝගාබාධ තියෙන අයට ලබා දීලා එතනින් පස්සේ මේ අයට ලබා දෙන එක තමයි සාමාන්‍ය ප්‍රතිපත්තිය වෙන්නේ. නමුත් ඒකට යන්නේ තව සති දෙකක් විතර. ඒතර මේ සති දෙක ඔබට ඉවසගෙන ඉන්නට පුළුවන් වෙන්න ඕන කියන එක තමයි අපේ බලාපොරොත්තුව. ඒක තමයි විශේෂඥ වෛද්‍යතුමන් මේ එන්නත් ගෙන්වා ගැනීමේ වැඩසටහනේ ලොකු චරිතයකට පනපවන කෙනෙක් විදිහට දැන් කොහොමද ඒ එන්නත් ගෙන්වා ගැනීමේ වැඩසටහනේ කටයුතු සිදුවන්නේ? ඔව්. මෙතනදී අපි කියන්න ඕනේ එන්නත් ගෙන්න අපි මේ වෙනකොට අද මම හිතන්නේ මේ සතිය නැවතත් ස්පුට්නික් දෙවෙනි මාත්‍රාවේ එන්නත් ප්‍රමාණයක් 15000ක ප්‍රමාණයක් මේ සතිය තුල ලැබීමට අපිට නියමිතයි. ඊට අමතරව සිනෝෆාම් අපි ගිවිසුම්ගත වෙලා තියෙනවා තවත් මිලියන එන්න තියෙනවා මිලියන 10ක පමණ ප්‍රමාණයක් සැප්තැම්බර් වෙනකොට ඒක ක්‍රමානුකූල වෙන චීනයේ ඇතිවෙච්ච තත්ත්වයක් එක්ක පොඩි පසුබෑමක් වුණා. ඒක මම හිතන්නේ ඒක දැන් සමතයකටපත් වෙමින් යනවා. ඊට අමතරව හැම සතියකම වගේ ෆයිසර් එන්නතින් ලක්ෂයක පමණ ප්‍රමාණයක් එනවා. දෙසැම්බර් වෙනකොට අපිට මිලියන මාත්‍රා 10 මිලියන 18ක් ෆයිසර් එන්නතින් ලබා ගැනීම සඳහා අපි කටයුතු කරලා තියෙනවා. එතකොට මේ සියල්ලම සම්පූර්ණ වෙනකොට අපේ රටේ ජනතාවට කිසිම ප්‍රශ්නයකින් තොරව මේ එන්නත් සියල්ල ලබා ගැනීම සඳහා ඒ අවශ්‍ය දේ සිද්ධ වෙලා තියෙනවා. ඒ නිසා අර ඉස්සර මුල කාලේ එන්නත් නැති කාලේ වගේ ගණන් හදා අද කීය දෙන්නේ හෙට කීය දෙන්නේ කියලා බලන්න අවශ්‍යතාවයක් නැහැ. මේ එන්නත් ටික ලැබෙනවා. මෙතනදී මම හිතන්නේ මේ අහගෙන ඉන්න අයටත් ජනමාධ්‍ය වලටත් විශේෂඥයින්ටත් මම ඊටාම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා හැම දේශපාලන පක්ෂයකමත් හැම කෙනෙක්ගෙම ඉල්ලා සිටිනවා මේ එන්නත් විවිධ වර්ගවල ಗುಣදොස් කතා කරන්නේ නැතුව ජනතාව උනන්දු කරවන්න පුළුවන් තරම් ඉක්මනින් ළඟම තියෙන තැනකින් මේ එන්නත් ටික
හැකි ඉක්මනින් ලබා ගන්න. එහෙම කරොත් අපිට මනුෂ්‍ය වර්ගයා හැටියට මම මේ ජාතියක් හැටියට කියලාවත් රටක් හැටියටවත් කියලා කියන්නේ නැහැ. මනුෂ්‍ය වර්ගයා හැටියට මේ වෛරස් ආබාධය මේක අපිට එරෙහිව මනුෂ්‍ය සංහතියට මනුෂ්‍ය ශිෂ්ටාචාරයට එරෙහිව ඇතිවෙච්ච බරපතල අභියෝගයක්. මේ අභියෝගය ජය ගන්න නම් අපි හැමෝම එකා වගේ වැඩ කරන්න ඕනේ. මෙතනදී අපේ වර්ණය, පාට, අපේ තනතුරු මේ එකක්වත් අපි සලකා බලන්න හොඳ නැහැ. එහෙම සලකා බැලුවොත් ඒ එක එක හේතු නිසා අපි බෙදුනොත්, අපි විවිධ විදියට හිතන්න ගත්තොත් අපිට අනිවාර්යයෙන්ම මේ අභියෝගය ජය ගන්න බැරි වෙනවා. ඒ නිසා එහෙම හිතන්න නැතුව එකා වගේ අපි හැමෝම හිතලා අපි මේකට මුහුණ දෙමු. ඔබට අවශ්‍ය සියලු පහසුකම් සපයලා තියෙනවා. ඒ පහසුකම් භාවිතා කරලා හැකි ඉක්මනින් මේ එන්නත ලබා ගමු. එන්නත ලබා ගත්තයින් පස්සේ පූර්ණ ප්‍රතිශක්තිය එන තෙක් අනිවාර්යයෙන්ම අපි ආරක්ෂණ ක්‍රියාවලීන් අනුගමනය කරමු 100%ක්ම. අනිවාර්යෙන්ම විශේෂඥ වෛද්‍යතුමන් සඳහන් කළා වගේ මම නැවතත් සඳහන් කරන්නම් 19.06 19.06 කියන දුරකථන අංකයට කතා කරලා ඔබ තවමත් එන්නත ලබාගෙන නැත්නම් අවුරුදු 60ටත් වැඩි නම් නම ලිපිනය දුරකථන අංකය ලබා දීලා එහි ලියාපදිංචි වෙන්න පුළුවන් ඔබගේ එන්නත ලබා ගැනීම සඳහා 19.06 කියන දුරකථන අංකය ඔස්සේ. දැන් අපි අද දවසේදී සූදානම් වන්නේ සජීවීව අපත් සමග සම්බන්ධ වී සිටින මාධ්‍යවේදීන්ට අවස්ථාව ලබා දෙන්න. ප්‍රථමයෙන් අපි එක් මාධ්‍යවේදියෙකුට අවස්ථාව ලබා දෙනවා. ඔබේ ප්‍රශ්නය යොමු කළ හැකි. හලෝ. එහෙනවද මාව? ප්‍රශ්නය යොමු කරන්න. Doctor, last Saturday ආපු AstraZeneca මාත්‍රාව ඒකත් first dose එක දෙන්නේ මේ කෑගෝල් district එකටද? ඒක එක ප්‍රශ්නයක්. තව එක මේ රැකියා නිසා වෙන වෙන district ඉඳලා වෙන වෙන district වල පදිංචි වෙලා ඉන්න අය ඉන්නවා. උදාහරණයකට කිව්වොත් මේ කැන්ඩි දිස්ත්‍රික් වල ඉන්න අය කොළඹෙන් රැකියාවක් කරනවා. නමුත් මහනුවර දිස්ත්‍රික් එකට දෙන්නේ දැන් මොඩර්නා වැක්සින් එක. ඒගොල්ලන්ට කොහොමද? ඒගොල්ලන්ගේ ගෙදරට ගිහිල්ලා මොඩර්නා ගන්න ඕනිද නැත්නම් කොළඹේදී සිනෝෆාම් ගන්න පුළුවන්ද? ප්‍රශ්න කොටස් දෙකක් තියෙනවා. මේ ඇස්ට්‍රාසෙනිකා එන්න තාවහම ප්‍රධාන වශයෙන්ම අපිට ඇස්ට්‍රාසෙනිකා එන්නත ගෙන්වා ගත්තේ අපේ පළවෙනි මාත්‍රාව දීලා දෙවෙනි මාත්‍රාව ගන්න බැරි වෙච්ච අයට. ඒකට ඒ අය සියලු දෙනාටම ලබා දෙන අතරේ තවත් දිස්ත්‍රික්ක කීපයක ලබා දෙනවා. ඒ එක්කම බස්නාහිර පළාතෙත් අපි අර මම කලින් කිව්වා වගේ පළවෙනි මාත්‍රාව ලබා දීම සඳහා ඒක බෙදා හැරලා තියෙනවා. එතකොට ඔබට මේ මාත්‍රා ලබා ගැනීම සඳහා දිස්ත්‍රික්ක 3කදී අවස්ථාව ලැබෙනවා. එතකොට ඒක ලියාපදිංචි වීමත් එක්ක ඉන්න දිස්ත්‍රික්කය අනුව ගන්න පුළුවන්. ඊළඟ කාරණය තමයි ඔබ දෙවෙනියට මතු කරපු ප්‍රශ්නේ. ඔබ ඉන්න පළාතේ නම් දැන් හිතන්න ඔබ කොළඹ ඉන්නව නම් ආපෞසරයක් නුවරට ගිහිල්ලා වෙනත් එන්නතක් මොඩර්නා ගන්න අවශ්‍ය නැහැ. ඔබ කොළඹ ඉන්න ස්ථානයේ සයිනෝෆාම් එන්නත දෙනවා නම් ඒ එන්නත ලබා ගන්න. ඔබ නුවර නම් මේ දිනවල ඉන්නේ නිවාඩුවට ගිහිල්ලා ඔබ කොළඹ ඇවිල්ලා සයිනෝෆාම් එන්නත ගන්න අවශ්‍ය නැහැ. ඔබට ඒ නුවර තියෙන මොඩර්නා එන්නත ගන්න පුළුවන්. මොකද මෙතනදී මම අර කලින් කිව්වා වගේ වැදගත්ම දේ තියෙන්නේ බරපතල රෝග තත්ත්වයේ මගහරවා ගැනීම සඳහා ඉක්මනින් එන්නත ගැනීම තමයි වැදගත් වෙන්නේ. එන්නත් වර්ගයේ සොයමින් යනවට වඩා. ડોક્ટર AstraZeneca ගන්න අර දිස්ත්‍රික් 3 මොකක්ද ડોක්ටර්? කොළඹ කෑගොල් කොළඹත් තියෙනවා කෑගල්ලේ කුරුණෑගල ඒ ස්ථාන වලට බෙදා දීලා තියෙනවා. මගෙන් හරියටම මට ඒ නිශ්චිතව ඒ තියෙන ටික කියන්න බෑ. දල වශයෙන් ඒ දිස්ත්‍රික්ක තුනේම විශේෂයෙන්ම ඒ අත්‍යවශ්‍ය අය ඉන්නවා. දැන් කොළඹ ගත්තොත් අපි දන්නවා වැඩිහිටි අය. ඊට පස්සේ බරපතල රෝගාබාධ තියෙන අය. මේ අය සඳහා විශේෂයෙන්ම මේ ලියාපදිංචියක් කරහා මේ එන්නත් ලබා දීමේදී ඒ කටයුතු කරනවා. ඒක හැබැයි ඉතින් තියෙන විදිහට මොකක් හෝ එන්නතක් අපි ඒ ඇස්ට්‍රාසෙනිකා එන්නත තියෙන තැන හොයාගෙන යන්න කියන අදහසක් මම හිතන්නේ සමාජගත කරන එක හොඳ නෑ. මොකද එහෙම එකක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ මම ඊයේත් ඇහුවා. එහෙම දෙයක් තියෙනවද කියලා. ඒගොල්ලෝ බොහොම පැහැදිලිව කියනවා එහෙම නෑ මොකක් හරි තියෙන එන්නතක් ගන්න. ඒතකොට ඒ එන්නත් වල තියෙන ප්‍රායෝගික අපි කියන ලොජිස්ටික්ස් කියලා ඒවා අනුව ඒ තැන් වල ස්ථානගත කරලා තියෙනවා. ඒ එන්නත් ලබා ගැනීම සඳහා මම කිව්ව 19.6 ලියාපදිංචි වෙලා ඒ එන්නත් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. විශේෂයෙන්ම ඔබ වැඩිහිටි නම් හෝ රෝගාබාධයන්ට ලක් වෙච්ච කෙනෙක් නම්. මාධ්‍යවේදියෙකුට අපි අවස්ථාව ලබා දෙනවා. ડોක්ටර් මම ಭಾರತ ඇසෝසියේටඩ් ප්‍රෙස් එකෙන්
ડોક્ટર කියන්න පුළුවන්ද මේ අපේ වැක්සින් අපේ ඇම්බිෂන් එක කොයි වගේද? ඒ කියන්නේ ડોක්ටර් ඉස්සෙල්ලා කිව්වා නමුත් පොඩ්ඩක් සමග එකක් විදිහට කියන්න පුළුවන්ද 30ට වැඩි අයට මේ දවස් වෙනකොට කම්ප්ලීට් කරනවා 30ට අඩු අය මේ දවස් වෙද්දි කම්ප්ලීට් කරනවා එහෙම කියලා? දැන් අපි දන්නවා මේ වෙන විට 30ට වැඩි අයගෙන් 96%කට අපි එන්නත් දීලා තියෙනවා. එහෙමනම් අපි ඊතුරු මාසෙ ඉවර වෙනකොට මේ 96%ටම දෙවෙනි එන්නත ලබා දීලා ඉවර වෙනවා. ඒ මොකද අපි මාසයක් ඇතුළත දෙවෙනි එන්නත ලබා වෙනවා. ඒතකොට ඒ කියන්නේ අගෝස්තු මාසයේ අග එහෙම නැත්නම් සැප්තැම්බර් මුල සතිය වෙනකොට අපි 30ට වැඩි අයගෙන් 96%කට වඩා එන්නත් දෙකම දීලා ඉවරයි. නමුත් අපි එතනින් සම්පූර්ණ ඒක ඉවර කළා 30ට අඩු අය පටන් ගැනීමක් සිද්ධ වෙන්නේ නැහැ. මොකද එන්නත් වලින් යම්කිසි කොටසක් අපි අගෝස්තු මාසයේ අග සිට 30ට අඩු අයටත් ලබා දීම සඳහා කටයුතු කරනවා. එතකොට මේක අර එකක් පිට එකක් ගිහිල්ලා යන්නේ. එතකොට අපි ඒ අයට හිතන්න අගෝස්තු මාසයේ අග එන්නත් ලබා දෙන්න පටන් ගත්තොත් 30ට අඩු අයට සැප්තැම්බර් මාසයේ අග වෙනකොට 30ට අඩු අයගෙත් සම්පූර්ණ ප්‍රමාණය එතන මම හිතන්නේ ලොකු ප්‍රමාණයක් නැහැ. ඉන්නේ මිලියන 2.7ක් හෝ මිලියන 3ක් වගේ ප්‍රමාණයක් ඉන්නේ. ඒතර ඒ අයට ලබා දුන්නාට පස්සේ අපිට මේ මිලියන 3.5ක් ඉන්නවා. මිලියන 3.5ක ප්‍රමාණයක් ඒ අයට ලබා දුන්නාන් පස්සේ සැප්තැම්බර් අග වෙනකොට ඒ අයගෙත් සම්පූර්ණ එන්නත් කරන්නේ අවසන් වෙනවා. තව පොඩි ප්‍රශ්නයක් අහන්න දෙනවා විශේෂයෙන්ම වෛද්‍යතුමන්ගේ. දැන් මේ වයස් සීමාව අනුව මාත්‍රාවේ වෙනසක් සිදු වෙනවාද 30ට අඩුයි 30ට වැඩි 60ට වැඩි කියලා? එම් කිසි දෙයක් එහෙනම් අද දවසේදී මේ එන්නත් කරන වැඩපිළිවෙලේ තියෙන වැදගත්කම ඔබ එන්නත ලබා ගැනීමේ තියෙන වැදගත්කම පිළිබඳව පුළුල් අවබෝධයක් ලබා දුන්නා. එය අනිවාර්යෙන්ම ඔළුවට ගන්න. මේ කණින් අහලා මේ කණින් එළියට දාලා තේරුමක් නැහැ. මේ හැම වෙලේම රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙන් ඔබව මේ කොවිඩ් තත්වය එන්නත ලබා ගැනීම පිළිබඳව නිතර මතක් කරන්නේ ඔබේ ආරක්ෂාවට ඔබව පරිස්සම් කරන්න. ඒ නිසා එන්නත ලබා ගැනීම අනිවාර්ය බව සිහිපත් කරනවා. එන්නත ලබා ගැනීමෙන් අනතුරුව විශේෂඥ වෛද්‍යතුමන් සඳහන් කරා වගේ Tamanගේ ප්‍රතිශක්තිකරණය හැදෙනකන් ඔබ පරිස්සම් විය යුතුයි. ඉන්න අනතුරුවත් පරිස්සම් විය යුතුයි. ඒ වගේම 19.6 කියන දුරකථන අංකය ඔස්සේ ඔබට කතා කරලා නම ලිපිනේ දුරකථන අංකය ලබා දීලා එන්නත ලබාගෙන නැත්නම් ලියාපදිංචි වී එන්නත ලබා ගැනීමේ හැකියාවක් පවතිනවා. බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා අද දවසේදී මේ තොරතුරු අපත් සමගින් බෙදා ගැනීම සම්බන්ධයෙන්. අපි ඊට කලින් සූදානම් ඔබතුමන්ගෙන් මේ පිළිබඳව ඉංග්‍රීසි භාෂෙන් පොඩි මේ අද කතා කරපු කාරණාව සම්බන්ධයෙන් සමර එකක් ලබා දෙනවා. Yes, I think today we are facing a critical stage of this global pandemic of COVID-19. As we know, we have about more than 30,000 patients in the hospitals and we get about 2,500 patients a day. And we know that the Delta variant is spreading fast in the country. The Delta variant spreads very fast compared to the original wild variety of this COVID-19. It's about 100% more infective among the people. So if we consider a place with the original COVID virus spreads to about 10 people, this will go to 100 times more to the people. So that is why this virus is spreading very fast. And when the virus is spreading very fast, the number of viruses in the throat is very high. That leads to fast infectivity as well as it can increase the development of symptoms in a patient. And also the risk of pneumonia and other complications are more because the number of patients are more. So what is the solution for this one? The best solution so far available according to WHO latest fact sheet is to immunize everybody as quickly as possible. And when it comes to severe disease, they very categorically says that all vaccines are equally effective. Therefore, rather than selecting or choosing different vaccines and waiting until a particular vaccine comes, it is advisable, strongly advisable, to get whatever the available vaccine as quickly as possible. Now, how we get the proper immunity after vaccination is the other question. Even if you take one vaccine, you won't get the full immunity against COVID-19. For that, we need to take
2 doses of the vaccines, and another 2 weeks will take to develop the proper immunity. So when that immunity is developed, you are definitely be protected from severe disease as well as deaths will be prevented. Now, as we know, any vaccine, the coverage is about 95, maybe 90, maybe 97, 98. So there is about a 2%, 5% percentage of population who is vulnerable to get the severe disease. That is the reality. But if we highlight that small portion and discourage majority of people from getting the vaccine, we are heading for a disaster. So please, I ask everybody not to advocate against vaccines. Do not highlight here and there evidence of some breakthrough infection or deaths, even in patients who had vaccination. That is very bad advocacy, and we should not do that, because categorically saying whole world has been benefited by getting immunization by COVID-19 vaccines. And once we are vaccinated, how we are going to prevent further spread is to stick to regulations such as wearing this mask, and also avoid gatherings. As I said, the weddings, the funerals, and any other gatherings like protests, because in those areas, in those places, people have to take off their mask and eat together, drink together, and sometimes share the washrooms and bedrooms. So in that type of situation, this Delta variant can spread very fast. So it's an unnecessary risk to take in this global pandemic until we get the proper vaccination, proper immunity from both vaccinations to go into this kind of a vulnerable places. So please be very clear in your decision taking that we are not going to close down the country because of the economic reasons. Most of the countries in the world also follow the same rule. But we have imposed certain restrictions, especially for people with comorbidities and pregnant mothers, and the shift system in the public sector and the private sector. These are to reduce the number of people in one place. So even though we impose these laws, if people gather together at their localities, homes, the parties, the sports and everything, then the idea of these regulations will be completely lost. So please be very responsible, keep the distance, do not go to unnecessary places where people gather, wear the mask, wash the hands. If you have any symptom, you have to go to a doctor or a hospital as quickly as possible, because initial stage, if we treat people, they get better. But if you go at the last moment, when you are hypoxic, when your organs are failing, when your other ailments have gone uncontrolled, then it is very difficult to control your illness. So I think it should be very clear that we follow the steps according to the priority. First one is immunization. Second is avoid gathering. Third thing is wearing the mask, and also keep distance, wash the hands, and if there's any symptoms, go to a doctor quickly. So these are the basic principles, and if we get together and follow these regulations, we will be able to defeat this pandemic within the next couple of months. But remember, this problem will go on for another couple of years. So we'll have to follow our regulations and rules meticulously during that period in order to completely get out of this pandemic situation. Thank you very much. බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා දවසේදී රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මැතිතුමන්ට අපත් සමග මේ කරුණු ඔබත් එක්ක බෙදා ගැනීම සම්බන්ධයෙන් බෙහෙවින්ම ස්තුතියි. තවත් මේ ආකාරයෙන්ම ප්‍රවෘත්ති සාකච්ඡාවකින් ඔබ හමු වීමේ බලාපොරොත්තුව ඇතිව දැනට අපි ඔබෙන් සමග ඔබට සුබ දවසක්.